සෙනෙවන්තය. ඒ නිසා දෙවියන් වහන්සේගේ ප්‍රේමය මම ලෑස්තුනේ නම් ඇත්ත වශයෙන්ම වෙනවා පද කීපයක්. මෙතන තියෙන පද දීලා මම ඒකට බයිබලෙම දාන්න කියලා. නමුත් මේ ආදරේ කියන ගීතය කරනකොට ඒක මටත් උන්වහන්සේ අත ගැසුවා. මනත් අත ගැසුවා. ඒ නිසා මම දේශනා ලෑස්තිලා තියෙන පොත් දෙකක්ම ඒ සමහර ලස්සන ප්‍රකාශනයන් ගන්න කියලා මම බයිබල් ගොජු ගන්න ඒ පොතකුත් ගෙනාවා මෙතනට. ඒ මාතෘකාව ගැන උගන්වද්දී ලස්සන මාතෘකා තුනක් තියෙනවා. ඒ පොත් ඒ මාතෘකාව ඔයගොල්ලෝ කියලා දෙන්නම් කියලා ඒකේ වටිනාකම. නෝද මේක අතහරින්න වෙන දවසට ගන්නම්. ඒ පද තියෙන නුවන් ලියලා ඇති ඒක අතහැරලා මේ දැන් ඒ ගීතය කරන යද්දී උන්වහන්සේ මට කියපු දේ මම ඔයගලන්ගේ ජීවිතේට අදාළ කරන්නට යන්නම්. පද හොයාගත්තේ නැහැ උතුරෙන් මට පද දෙයි. මම දැන් උන්වහන්සේ කතා කරපු දේ කතා කරන්නට යන්නේ. මම මේ වගේ හැමතිස්සෙම දෙබනාංශයට අහුම්කම් දීලා ඕනෙලක වෙනස් වෙන්න ලෑස්ති කෙනෙක්. මම ලෑස්ති වුණත් මම මේ කතා කරලා දාලා උන්වහන්සේ කියන දේ කරන්න ලෑස්ති වුණ කෙනෙක් ඕන වෙලාවක. දබ්බ රෙක්ස්ලා ගෙදර ගියා සොන්දේදා. මම මේ ලෑස්ති වෙලා ගියා. බය පාඩමක්. නමුත් එතනට ගියාම හිත අප්සෙට්. ඒක කරන්න උන්වහන්සේ හිත දෙන්නෙම නැහැ. දැන් සිස්ටර් මීටම මේව කරනවා යාඥාව මම හිත හරින්නේ නැහැ. මම දැන් ඒ ගෙනිච්ච පොතම එහාට බලනවා මෙහාට බලනවා බයිබලේ බලනවා. දැන් මට එහෙම දෙයක් එනවා. ඒ කියන්නේ දැන් මම ලෑස්ති වුණ දේ කරගන්න මට දෙවනස්සිගේ හරි සහතිකයක් නැති වෙනකොට ටක් ගාලා මම නිකන් කැළඹෙනවා මෙතන. දැන් මොකද්ද කරන්න වෙලාවත් ඉක්මනට මොනවද කරන්න කියලා ඒක ටක් ගාලා එනවා මට. මම ඉතින් එහාට බලනවා මෙහාට බලනවා දැන් ඔක්කොම බලනවා නැහැ. ඒකටත් හිත යන්නේ නැහැ. ඒකටත් හිත යන්නේ නැහැ. දැන් මේ අන්තිමම දැන් දේශනට ඉස්සලා ලක්මාට සිස්ටර් යාත්තරන්ට කිව්වා. මං කෝ ස්වාමීනි දැන් මේ යාඥා පසම කරන්න ඕනි. මම නිකම්ම ආපහු පොත මේ පැත්තට පෙළ නිකන් පෙළවනකොට උන්වහන්සේ කෝ මෙන්න මේක කරපන් කියලා. ඒක එදා බ්‍රදර් එක්ස්ලාගේ රෙස්ට් ලොකු ආශ්‍රදයක් වුණා කියලා නේ. ඔහුම කතා කරා. මම එක දෙයක් දන්නවා. උන්වහන්සේ කියනවා ඒ වෙලාවේදී කතා කරන්න ඕන කරන වචනේ මමගේ මුඛේ තියෙනවා කියලා. මම ඒක තමයි හුඟක් විශ්වාස කරන්නේ. මම කතන්දර කියන්න කැමති. ඔයගොල්ලෝ දන්නවද කතන්දර කියන්න කැමති නැහැ කියලා? මට ඕනේ දේශනාව. ඔබගේ ජීවිතයට කාවත් දණ්ඩයි. උන්වහන්සේ මොනවද අපේ බලාපොරොත්තු වෙන්නේ? උන්වහන්සේ මොනවද කියන්නේ? මම හැමදාම යාඥා කරන දෙයක් තමයි ස්වාමීනි මේ සෙනග ඔයාගේ මගේ නෙවෙයි. මම පාලකයෙක් විතරයි. ඕනලක මම කණින් වල එඩ දාන්න බඩ පුළුවන්. නමුත් මේ සෙනගට මම මොනවා හරි කතා කරනකොට ඒක මගෙන් වෙන්න බෑ. ඒක ඔයාගෙම එන්න ඕනේ. ඒ නිසා ඔයා කතා කරන්න මට උදව් කරනවා. මම ඇවිල්ලා channel එකක් විතරයි මාධ්‍යයක් විතරයි. ඒ නිසා ඔබතුමා තමයි කතා කරන්න ඕනේ මේ සෙනගට. මේ සෙනගෙන්නේ මගේ දිහා බලලා මගේ කටහඬ අහන්න නෙවෙයි. ඔබතුමා දිහා බලන්න ඔබතුමාගේ කටහඬ අහන්න එන්නේ. ඒ නිසා මේ සෙනගට අවශ්‍ය දේ ඔයා තමයි දන්නේ. මම නෙවෙයි. මම තෝරාගත්තත් මම මේ තෝරා ගැනීම වැරදිෙන්න පුළුවන්. මගේ තෝරා ගැනීම තුළ එක්කෙනෙකුට හින්ට් එකක් වගේ වදින්න පුළුවන්. එහෙම නැත්නම් මම තෝරාගත්තොත් තව කෙනෙකුට ඒක රිදෙන්න පුළුවන්. මම එහෙම තමයි මම හිතන්නේ. ඒ නිසා ඔයා මට දෙන්න. ඒතර ඒක මම එඩිටරව නිර්භීත කතා කරනවත් කවුරුට මොනවත් මට එක වැඩක් නැහැ. තේම සුබත මට තියෙන්නේ. ඒකයි මගේ දේශනා තෛල හුඟක් වෙනස්. ඒ සෝමනාථ රිසුති දෙවනාථගේ ක්‍රියාව නිසා තව සාක්ෂියක් දෙන්න කැමති. පෙරේදා සයිප්‍රස් වලින් කතා කරලා ලක්ෂිකා ගමගේ ලක්ෂිකා නෙමෙයි ලක්ෂිකා නෙමෙයි ලසන්තා ගමගේ කියලා. ලක්ෂිකා කියලා කියන්නේ මේ කෙල්ල ඉතින් මෙතන ඉන්න නිසා ඒකයි. ලසන්තා ගමගේ සේවිකාවක් සයිප්‍රස් වල අවුරුදු කීපයක් ඉස්සරහ මගෙන් ටෙලිෆෝන් එකේ යාත්‍රා කරගත්තා. දැකලා නැහැ. එදා කිව්වා මට යාත්‍රා කරා. කියන පාස්ටර් එදා ඔයා යාඥාවේදී යමක් කිව්වා. අද මගේ ජීවිතේ ස්ථිර වෙලා තියෙනවා පාස්ටර්. මට මතකද කියලා මං මට ඒක මතක නැහැ කියලා. මතක් කරලා දුන්නා. මං කෝ එතකොට කියනවා මට ඊයක වෙලා බැරුව කතා කරන බෑ 8ට මේ මොකද්ද ස්කයිප් එකේ මුල ගැහෙන්න මම ටෙලිෆෝන් නම්බර් කීපයක් දෙන්න මේ ලංකාවේ මගේ සහෝදරයෝ ඉන්නවා හිතවතා ඉන්න පාස්ටර් පොඩක් මුණ ගැහෙන්න මම ලංකාවට ආවිලා ඔයාත් එක්ක ඒකලා සේවය කරන්න ඕනේ. සයිප්‍රස් එනවා නම් මම පිළිගන්න ලෑස්තිලා ඉන්නවා. පාස්ටර්ට මොනවද ඕනේ? මම කො මට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ සිස්ටර්. මම යාඥා වෙන්න කෙනෙක්. තින් දෙවනාත් රිසුති. ඒකට ඇහුවා පාස්ටර් මේ මම ගත්තා ස්කයිප් එක වැඩ කරන්නේ නැහනේ. මම කිව්වා පල්ලියේ බඩු මම අල්ලන්නේ නැහැ. ඔය තියෙනවා. ඒවා ආපහු ගන්න සෙන්සරයට මෙතනට. ඔය තියෙනවා. ඒ නිසා මේ පුතාගේ පාවිච්චි කරන ඒක සිස්ටම් දවස්වල ඒක ඕන් කරේ නැහැ. උතර පාස්ටර් නැන්ද ලැබ්බයක්. මම කිව්වා මට කියලා එහෙම දෙයක් නැහැ.
පාස්ටර් ලංකාවේ මුදලින් කීයක් ඇයිද ලැප්පයක් ගන්නද? මම දන්නෙත් නැහැ. එහෙනම් පාස්ටර් වා ඉතාලියානු නම් සයිප්‍රසෙන්ද මම ඔයාලට එකක් අරන් දෙන්නම්. කොහොමද? දැකලා නැත විශිෂ්ටව. තේරෙනවනේ? ඉතින් මම ඔබට කියන්න යන්නේ අපේ ජීවිතේ අපිට හිතන්න බැරි දේවල් උන්වහන්සේ සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේට පුළුවන් අපි කරදරෙන්ට ඕනේ අපි උන්වහන්සේ ගෙනියයි. අපිට තියෙන දෙවියන් වහන්සේ දිහා බලන්න. ඔබට මම කියන්නම් මේ අලුත් කට්ටිය දන්නේ නැතුව ඇති අද ඉරිදා විශේෂ ඉරිදාවක් හැම මාසෙම පළවෙනි ඉරිදා දිවහාරය දෙන ඔබට. කීප දෙනෙක්ගේ සහභාගීකමෙන් තමයි ඒක දෙන්නේ. අද ඉරිදා එච්චර ලොකු ආහාරයක් නැහැ. මොකද එච්චර මුදලක් එකතු වෙලා තිබුණේ නැහැ ඒ අය අතට. නමුත් ඔබට පුළුවන් ඒ බ්‍රෝ සමන්තගේ අතට ඔබට යමක් පුළුවන් නම් දෙන්න. ඉතින් දිවහාරය තියෙනවා. ඒ නිසා මේ රැස්වීම 12 වෙනකන් යනවා. ඒ නිසා මේ බ්‍රදර් සිසිර ඔගේ භාර්යාව සිස්ටර් සන්ධ්‍යානේ කවුද නම? ඔය සිස්ටර්ගේ නම? බ්‍රදර් චන්ද්‍රගේ පිටස් වෙන්නේ. සන්ධ්‍යා නේද? සන්ධ්‍යා දුව සමාවෙන්න කලින් නොදැන්වීම ගැන ඉන්න අපිත් එක්ක සහභාගීකමේ කැම ටික කාලේ යන්න. ලොකු දෙයක් නැහැ සුළුෙන් හරි කාලේ යන්න. ඊටම ආදරෙන් ඕගලන්ට මේ ප්‍රසිද්ධියම ආරාධනා තියෙනවා. කලින් නොකියවට සමාවෙන්නත් ඕනේ. ඒ නිසා අද ටිකක් අපි දිවා ඒ කියන්නේ ටිකක් පරක් වෙනවා මේක අපි මේ විදිහට මම කොට මේ ටික ඔක්කොම කියන්න ගියේ. සාමාන්‍ය ප්‍රතිමිරිත අපි කියන වෙන දේශකෙක්. ඉතින් අද ගෙන්නුවේ නැත්තේ මම මේ සතිය තුල මේ මාසය තුල මම යම් කිසි ගමනක් යන ඉතාලියානු සූදානම් කර තිබෙන නිසා ඉතින් ඒ ගැන ඔයගොල්ලෝ ආඥාව සිටින්න ඕනේ. පොඩි ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. වීසා එක මට 3 වෙනිදා දෙන්නම් කියලා ආපහු කෝල් කරලා කිව්වා. එහෙන් අපි ලියුමේ රෙජිස්ටර් කරපු අංකය නැහැ කියලා. ඊට පස්සේ දැන් ඒ ලිපිය මට ඊමේල් එක එව්වා. හෙට මම ඒක ගිහලා දෙන්න ඕනේ. එම්බැසි එකට. අංගවද මට වීසා එක දෙනවා. මම පස්සෙන්දා යන්නත් ඕනේ. ඉතින් ඔක්කොම ලෑස්ති කරලා තින්නේ. 8 දෙතන ඉන්න ඕනේ. ඒ වැඩසටහනට ඉතාලියේ මිලානෝ වල ඔවුන්ගේ 10 වෙනි සංවත්සරයට. ඉතින් දෙවනස් ගත්තේ. ඒක දෙවනස් ගත්තේ තියෙන්නේ. දෙවනස්සේ කැමති නම් මාව ගෙන යයි. උන්වහන්සේ කැමති නම් මම මෙහෙ තියයි. ඉතින් මම ඕනට ලෑස්ති. ඒක ලොකුවට ඔළුවේ තියාගන්න නැහැ. නමුත් 99ක් ඔක්කොම හරි. තව එකයි තින්නේ. 99ක් ඔක්කොම හරි. වීසාවට සල්ලි තරන් ඉවරයි ඒගොල්ලෝ. එම්බැසි එකෙන්ම. එක ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. මම යාඥා නේ ස්වාමීන් ප්‍රශ්න අහන්න එපා කින්න. මගේ අංක 8 නම්බරයට මම ගියාම ඔක්කොම බලලා රයිට් ඔක්කොම හොඳයි. එක ප්‍රශ්නයක් තියෙනවා මේ ලියුමේ බෑ රෙස්ටෝරන්ට් එක නෑ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඒක තමයි ඊට පස්සේ කෝල් කරලා කිව්වේ මේ අංකේ නෑ මම හොයලා බලලා අපිට හම්බුන්නේ නැහැ කියලා. මුත් ඊට පස්සේ ඊමේල් එක ආවා මට අපෝ ඒ අංකේ ඔක්කොම ඇතුව. ඉතින් මේක විතරයි තියෙන ගැටලුව. ඒකත් හෙට දවසේ යන්න ඇතුළ පුළුවන් වුණොත් මට එම්බිසි ඇතුළට එතන මට ඒක දීලා වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔබ යාත් කරන්න ඒක විතරයි තියෙන ගැටලුව. දෙවනාංශේ කැමති විදිහට හැමදේම සිදු වෙයි. රයිට් මම දැන් කියවනේ දේශනා වෙනස් කරා කියලා. දැන් අපි කතා කරා ආදරය ගැන. දෙවියන් වහන්සේගේ වචනිනුත් අනාගත වාක්‍යනුත් කිව්වා පේතුස්ගෙන් අහනවා කියලා. මේක ඇහුවේ තිබේරියස් මුහුදවැල්ලේදී තමයි යේසුස් වහන්සේ අහන්නේ පේතුරුස්ගෙන් පේතුරුස් මේ අයට වඩා ඔබ මට ප්‍රේම කරනවාද? අපි ගාලා කළා ආදරේ. මේ සිංහල භාෂාවේ ආදරය කියන වචනට ඉහළ තැනක් තියෙනවා. ඒක අපේ හදවතේ ඇඟේ හැමතැනම කාවිදලා තියෙන ආදරය කියන වචනය. තේරුණාද? ඒ තමයි අර ගීතික හදන පව අය කට්ටිය දාන්නේ ආදරය කියලා. හැබැයි දෙවියන් වහන්සේගේ වචනට හැරෙනකොට යේසුස් වහන්සේ අහනවා ප්‍රේම කරනවාද? දැන් මොකක්ද මේකේ වෙනස? අපි බලමු මේ විදිහට ගිහිල්ලා රෝම පොතේ රෝම 8 වෙනි පරිච්ඡේදය 35 සිට 39 දක්වා පොඩ්ඩක් කියලා බලන්න. රෝම 8 35 සිට 39 දක්වා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? විපතවත් සිත් වේදනාවවත් පීඩාවවත් දුර්භික්ෂයවත් නිර්වස්ත්‍රකමවත් උපද්‍රවයවත් කඩුවවත් අප වෙන් කරන්නේද? ඒ හැටියට දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරණු ලැබුමුව. මරණයට නියම කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු යයි ලියා තිබේ.
නමුත් අපට ප්‍රේම කළා වූ තැනන් වහන්සේ කරුණ කොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වෙමුව. මක්නිසාද මරණයටවත් ජීවනයටවත් දූතයන්ටවත් අධිපතිකම් වලටවත් දැන් පවතින දේවලටවත් මතු පැමිණෙන දේවලටවත් පරාක්‍රම වලටවත් උසටවත් ගැඹුරටවත් අන් කිසි මැවිල්ලකටවත් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇත්තා වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නට නොහැකි වන්නේ යයි ඒකාන්තයෙන්ම දනිමි. ආමෙන්. හලෙලූයා. එතන කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය. දැන් පැහැදිලිද බයිබලයේ කතා කරන භාෂාව? දෙවියන් වහන්සේගේ ප්‍රේමය. දබනම උගන්ලා තියෙනවා අවස්ථා ගණනාවකදීම ග්‍රීක වචන තුන මේ සම්බන්ධව. දෙවියන් වහන්සේගේ ප්‍රේමය කියලා කියනකොට අපේ මුල් බයිබලයේ මුල් පරිවර්තන මුල් පිටපත තමයි ග්‍රීක. අලුත් ගොසිමෙන් පරණ ගොසිමේ වල හේබ්‍රෙව් භාෂාවෙන් ලියවී තිබෙන්නේ අලුත් ග්‍රීක භාෂාවෙන් ලියවී තිබෙන්නේ. ඒකයි මුල් පිටපත. ඒකෙන් තමයි අනිකුත් ඔක්කොම භාෂාවට කැඩිලා යන්නේ. පරිවර්තනලා යන්නේ. ඔතන ග්‍රීක භාෂාව ප්‍රේමය ගැන හඳුන්වා දීම සඳහා වචනයක් පාවිච්චි කරා. ග්‍රීක භාෂාවේ කියන්නේ අගපේ. අගපේ කියලා. ඔතකොට මේ අගපේ කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය. සුදු ප්‍රේමයක්, නොකලල් ප්‍රේමයක්, වෙනස් නොවෙන්නව ප්‍රේමයක්. ඒක බොහොම වටකුරු හරියට මේ බෝලයක් වගේ. ඒක යට වෙන්නේ නැහැ. දැන් රබර් බෝලයක් වතුරේ ගිල්ලවන්න බෑ. ඒක ආපහු උඩට එනවා. ඒක ගහන වේගෙන් නැවත අපි කර එනවා. අනෙවෙනි අදහසක් තමයි මේ අගපේ කියන එකේ තේරුම. ඒ දිව්‍ය ප්‍රේමය. අගපේ කියන්නේ දිව්‍ය ප්‍රේමය. ඒ දිව්‍ය ප්‍රේමය තමයි දෙවියන් වහන්සේ අපිට දක්වලා බයිබලයේ කියන්නේ යෝහන් 3:16 කියන්නේ ස්වාමීන් වහන්සේ සුවිකේ ඒකජාතික පුත්‍රයා දෙනතරම් ලෝකයට ප්‍රේම කළසේක ඔබට තමයි ප්‍රේම කළසේක. ඒ දිව්‍ය ප්‍රේමය. දෙවියන් වහන්සේගේ උතුම් වස්තුව තමයි යේසුස් වහන්සේ තමන්ගේ පුත්‍රයන් වහන්සේ. ඒ යේසුස් වහන්සේව දුන්නේ දිව්‍ය ප්‍රේමය නිසායි. හිතන්නේ නැතුව ටක්කලා දුන්න අපි වෙනුවෙන්. යේසුස් වහන්සේ ඔබට මට ප්‍රේම කළ නිසා වහන්සේ අපේ නිසා ජීවිත දෙන්න ඉදිරිපත් වුණා. තර්ක කිරීමක් වාද කිරීමක් නැතුව. ඒක දිව්‍ය ප්‍රේමය. දිව්‍ය ප්‍රේමය හිතේ ඉන්නේ නැහැ. දිව්‍ය ප්‍රේමය පෙළඹෙනවා ඕනම දෙයක් ටක්කලා කරන්න ස්වාමීන් වහන්සේ නිසා. දැන් ඒකට බයිබලයේ කියන්නේ අගපේ. දිව්‍ය ප්‍රේමය කියන්නේ අගපේ. ඒ වගේම ග්‍රීක භාෂාවේ තියෙන ෆීලියෝ කියලා වචනයක්. ෆීලියෝ කියලා කියන්නේ ආදරේ. යේසුස් වහන්සේ ආනා පේතුරුස්ගෙන් තිබෙරිස් මුහුදේ වෙල්ලේදී පේතුරුස් මේ අයට වඩා ඔබ මට ප්‍රේම කරනවාද අගපේ වචනේ යෙදුවේ. පේතුරුස් උත්තර දෙනවා ෆීලියෝ කියන වචනේ යොදලා මම ඔබට ආදරෙයි. ඒක ග්‍රීක වචනේ ඇවිල්ලා ෆීලියෝ. ෆීලියෝ කියලා ඒකේ තේරුම තමයි ග්‍රීක තේරුම තමයි සාමාන්‍ය දෙයක්. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඔබ ගියොත් දික්කසාද නඩුවක් අහන්න උසාවියකට මම මේවා අහලා ඉඳලා තියෙනවා හෙට්ටබුළු උසාවියේදී. ඒක ලෝය කෙනෙක් දැන් ලියනවා මේ කොල්ලට මේ කොල්ලගේ ලිපියක් කියවනවා. මේ ගෑල්ලමගේ පැත්තේ දැන් දික්කස යන ගෑල්ලමගේ පැත්තේ මේ නීතිඥ මහත්මයා අර කොල්ලා මෙයාට එපු ලියුමක් කියවනවා. ඒ ලියුමේ තියෙනවා මම මේ ලෝකෙට වඩා ඔහට ආදරෙයි. ධාරයක් කියවනවා. අපි යහගෙන ඉන්න අම්මා තාන් හිටියා. හරි රසවත් දේවල් තන සිද්ධ වෙන්නේ දික්කත නඩුවල. ඉතින් කියවනවා. ගොඩාක් දේවල් කිව්වා. ඒකේ තිබුණා ඔයාමගේ පණ වගේ ඔයාමගේ වස්තුව ඕනකට ජීවත් වෙන්න බෑ. මෙම ලිපි කීපයක යම් කොටස් කියවුවා. අපි ඔක්කොම උසාවිය ඔක්කොම නිශ්චලින මමත් දැන් අහගෙන ඉන්නවා. හරි රසවත්. එයා දැන් මෙයාත් එක්ක අමනාප දැන් බැඳලා ඔක්කොම කළා දැන් මොනවා කරපස්සේ අමනාපුණා පස්සේ ලියුමක් කියලා ඔබ හැපින්නියක් ඔබ යකින්නියක් වගේ මම ඔබට කිසිම ආදරයක් නැහැ මට ඔබ පෙන්වන්න බෑ මෙහෙම උපුටාගත්ත ලියුම් කීපයක් දැන් කියනවා. ඒකට අහනවා කොහොමද මෙහෙම වෙන්නේ? ලෝයහන කොහොමද වෙන්නේ උත්තර දෙන්න කියලා. අර උත්තර නැහැ. ආදරේ අර ආදරේ ලියුම් ටිකේ තිබුණා පැණි බේරන කතාවන්. පණ වස්තුව රත්තරන් ඕනත ජීවත් වෙන්න බෑ. ඕන නැත්තම් මට මුකුත් කරගන්න බැරි වෙයි. මම මැරෙනවා. මම නම් කියන්නේ මැරෙන්න කියලා. මටත් කෙල්ල කියලා තිනවා.
මමත් කියලා දෙන කෙල්ලන්ට ඉස්කෝලේ යන කාලේ මමත් ඔය සින්දු ගැහුවා. කෙල්ලෝට කිව්වා අනේ මේ ඔයා නැත්තම මැරෙනවා. මම මැරුන්නේ නෑනේ. ඔය ඉන්නේ උදේ තව කසාදයක් කරගෙන. ඒ ආදරේ ඇවිල්ලා රැවටිලි සහිතයි. ඒකයි ෆීලියෝ කියන්නේ. ග්‍රීක වචනේ ෆීලියෝ ඒකයි. ආදරේ බලන්න මෙතන ප්‍රේමයෙන් පෙරදුණු කට්ටිය ඉන්නවනම් කාර්යය අද ලියුන්නේ නෑනේ ඔක්කොම අද ෆෝන් එකෙන් දඩබඩ කරලා මැසේජ් එක යවනවනේ නේද? අපි කාලේ ලියුම් තිබුණේ මම සිස්ටර් ලියුම් ඈත් මට ලියුම් ලිව්වා. මෙතන ඉන්න සමහර ලියුම් ලිව්ව අය. ඒ ලියුමක් තියෙනවනම් කියලා බලන්නකො මොනවද තියෙන්නේ කියලා. තියෙනවා. යම් සුන්දර කතාවන් තියෙනවා. පැණි බේරන කතාවන් තියෙනවා. නේද? සමහර මේ ලෝකේ සින්දු කැලි දාලා තියෙනවා. ඔවට. එක එක කවිත් ලස්සනට ලියනවා. ගොඩක් දේවල් කෙල්ලෝ තමයි ගොඩක් ලියන්නේ. කොල්ලෝ අනම්මන කරගෙන ටාටා ලියනවා. කෙල්ලෝ තමයි අනම්මන දාලා ලස්සනට වස්තන වර්ණ කළ ඔක්කොම ලෙවනවා. හරිද? ඉතින් මේ ආදරේ පෙන්වන්න තමයි උත්සාහ දෙන්නේ. ආදරේ පෙන්වන්න උත්සාහ කරනවා. හැබැයි සැබෑ ආදරයක් නැහැ. දැන් පැහැදිලිද? මං කියන දේ. සැබෑ ආදරයක් නැහැ. දැන් යේසුස් වහන්සේට මෙයා ෆීලියෝ කියලා වචනේ පෙත්‍රුස් කියනවා තිබෙරස් වෙල්ලේදී මං ඔයාට ආදරෙයි. උන්වහන්සේ උසස් වචනේ ගන්න අගපේ බොහොම ප්‍රේම කරනවාද? මං ඔබට ආදරෙයි. දැන් බලන්න පෙත්‍රුස් එක්තරා තැනකදී කියනවා ස්වාමිනී ඔබතුමා වෙනුවෙන් හිලකට යන්නත් මැරෙන්නත් මම ලෑස්ති. අර ආදරය. ආදරේ ඒ කියන්නේ. ඒ ආදරේ නිසා මම කිව්වේ. හැබැයි යේසුස් අල්ලගත්තට පස්සේ මේ මනුෂ්‍යර දුකකුත් තිබුණා. ඒකනේ අනිවේ. ඒකනේ පස්සෙනුත් ගියේ. හැබැයි යේසුස් වහන්සේ දන්නේ නැහැ කියලා ඉන්නේ කියලා ඊට පස්සේ. කොහොමද මේ කියන්නේ? වානිසා හිරකට යන්න එන්නම් මැරෙන්න එන්නම් කියපු මනුෂ්‍යයා දැන් උන්වහන්සේ අල්ලගෙන යනකොට අඬ පස්සෙනුත් යනවා. ඒත් ඒ මනුස්සයා එතන යේසුස් වහන්සේට ගහගා උන්වහන්සේ කණු ගැට කරලා තියෙද්දි මේ යේසුස් වහන්සේ දැක කියනවා යේසුස් වහන්සේ දන්නේ නැහැ කියලා. කොහොමද මේ කියන්නේ? ආදරේ සෙලවෙනවා. මේ පැත්ත හරි සුන්දරයි. ආසේ ගිහිල්ලා තරු ගෙනත් දෙන්නම්. මුහුදේ කිමිලිලා මුතු බෙල්ල වාට ගෙනත් දෙන්නම්. අතට පායට වැඩකාරයෝ දෙන්නම්. ඔයා වේසින්ට ඕනේ ස්විච් එක කිව්වම වැඩ කරේවලයි මොනවද වාට ඕනේ කියලා. ඔයා කඩයන්ට ඕනේ ඔක්කොම ළඟට ඔක්කොම වෙයි. ආදරේ ආදරේම තමයි. ආදරේ හරි ලස්සනට එක පැත්තක් තියෙනවා. ඒකට වශී වෙනවා. ඒක නැහැ. ඒක බෑ. එහෙම ඒකේ නැහැ. ඒකේ කොමිටි පුළුවන්. හරි මම පුළුවන්. මම වට තමයි. මම අයිතිවට තමයි. හරි අම්මා මට ඕනේ නැහැ. හරි තාත් මට ඕනේ නැහැ. මම ඔයා වෙනුවෙන් තමයි. මම වාත් එක මැරෙන්න හරියන්නම්. වාත් එක පැල්ල හරියන්නේ එන්නම්. මේ පැත්තේ ඔක්කොම ටික තියෙන ඒ ටික. ඒ කතාන්දරේ ඔක්කොම එකතු වෙලා තියෙනවා. හරි ආදරේ කියනවා අපිට හම් වෙන දෙයක් නැහැ. ඔයා ලෑස්තිද පන්ති කට් කරලා රයිට් මම පන්ති කට් කරලා එන්නම්. රයිට් ඔන්න ආදරේ ඔක්කොම කරනවා. ඔයා ලෑස්තිද අම්මා එතන දෙපැක්කොත් මාත් එක්ක යන්න. ඔය මම එනවා. එමෙ යන්නේ උඩ තරම්. මෙතන ඉන්න දැන් මේ පැල්ලාපු කට්ටිය. මම තාම ඒවා ටික හොයලා බැලුවේ නැහැ. පසුදසක මම හොයලා බලන්න. ඔයගොල්ලෝ පැල්ලාපු කට්ටියද හරි විදිහට ගහලා ආපු කට්ටියද කියලා. පැල්ලේ විවරුණත් ඒ ප්‍රශ්නයක් නැහැ. මම කඩන්න යන්නේ නැහැ. ආසයි බලන්න අහන්න ඒක ඇත්තද මේ මං කිව්වේ ඇත්තද කියලා. ආදරේ. හරිද? ඉතින් දැන් ඒක කල්පෙන්න එපා පැල්ලාව නැත් කල්පෙන්න එපා. දැන් දෙන්න ඉන්නෝනේ. ඒක ලොකු දෙයක්. හරිද? දැන් සමහර පැලකි කට්ටිය නැහැ. අය ඒ වගේ උන් පැල්ල යන හොරෙන් තවත් එකෙක් එක්ක. මේකේ ස්වභාවය. හරිද? මේ ආදරේ එක පැත්තක් හරි ලස්සනයි. පැණි බේරෙන්න තමයි කතා කරන්නේ හැම අතින්ම. ඉතින් ඒකේ හොරදක් හොයාගන්න නැහැ. ඒ ආදරයට මොකද්ද කරන්නේ? තමාව අන්ධ ස්වභාවයකට පත් කරන. ඒක කියන්නේ ආදරය අන්ධයි කියලා. ඒකෙන් සම්පූර්ණ තමා අන්ධ කරනවා. තමා කවුද කියලා අමතක කරනවා. තමා යන්න ඕන කියලා ඒ පාරේ යට පේන්නේ නැහැ. ඒක සම්පූර්ණ අන්ධයි. ඒකයි ෆීල් එක කියන එක තේරුම ඒක ආදරේ. දැන් මම අපේ ගෙදර බල්ලෝ තුනේ තුන් දෙනාට ආදරේ. තුන් දෙනාට ආදරේ. ඒ වගේම උන්ට ගහනවා. මමගේ කවුරුත් මේ ගෙදර ගහන්නේ නැහැ. මම ගහනවා. අද තුන් දෙනා මාව දැක්කම බයයි. විශේෂයෙන්ම අර දඩරි බල්ලා ඌ තාමාතයි හතයි. ඌ පුදුම බයක්. මම මේ එනවනම් ඌ මෙතන හිටියත් යන කවුඩුවට ඔළුව පාත් කරා. යන්න කියන්න ඕනේ නැහැ. ඔතන ගේට්ටු ළඟ බලන් ඉන්න. මම මේ ඇවිදන් ඉඳු යනවා. මම ඉතින් බැලලා මේ කළා ඌ කුඩුවට යනවා. ඒ ගහලා තිනවම බයයි. හැබැයි ඌට ආදරේ. මම එතනට ගිහිල්ලා එයාගේ ඔළුවත් ගහනවා. පොඩක් අත ගාලා ඇඟ ඔක්කොම අත ගාලාදී මම නවත්තද්දි
එයා ආපහු මගේ අත කටින් අල්ලලා ඔළුව අත ගන්න කියලා එයා කියනවා. ඉතින් ආපහු අත ගන්නවා. ආපහු මම ගන්නවා. ආපහු මගේ කටින් අල්ලලා ආපහු අත ගන්න කියනවා. ඌ ආදර ඉල්ලනවා. නෝට ආදරේ කරනවා. හැබැයි ගන්නවා. ඒක තමයි ෆීලියෝ. උන් ලෙඩුණා බේත් තරම් දෙනවා. උන් කණ්ඩක් දෙනවා. හැබැයි ඌට ආදරේ. ඒක නැද්ද විවාහ ජීවිතේ? මෙතන නැද්ද බාහිරයන්ට ගහපු අය? මම බලට ගහනවා වගේ. මගේ තාත්තා ගැහුවා. මගේ මල්ලි ඉන්න යාට මතක දන්නේ නැහැ. මම පවුලේ වැඩිමලා. අම්මට ගහන්නේ ෆුට්බෝල් එක ගහනවා වගේ. බිම මගේ තාත්තා හිත දන්නේ මේ ෆුට්බෝලයක් කියලා. අම්මව. එක නංගි කෙනෙක් ඉපදුණා. මැරිලා. අම්මා වැටිලා කියලා. තාත්තා බේරගන්න. තා නංගි කෙනෙක් මරුණා රූත් කියලා. එයාගේ මිනිහ බලන්න තමුන්නේ නැහැ. එනි තමයි මගේ දුවට මම ඒ නංගි මතක රූත් කියන නම දැම්මේ. මගේ දුවට. එහෙම ආවේ නම. අර නංගි මතක් වෙන්න ඕනේ යාට දැක්කෝ ආදරයාගේ මිනිහ බලන්න නමුන්නේ නැහැ. රූට් මගේ දුවට තමයි රූත් කියලා. මෙහෙමයි අපේ ජීවිතේ තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතේ ආදරේ අපි හෙව්වා. මම හෙව්වා ගැලිම ලබන්න ඉස්සල්ලා. කෙල්ල පස්සේ දිව්වා ආදරේ ඉල්ලගෙන කෑදරෙක් වගේ. ඒ නිසා අර සුරංගන කතා ඔක්කොම මම කිව්වා. ඔක්කොම කිව්වා. අය ඔයගොල්ලෝ බොරු කියන්න ඕනේ නැහනේ. මගේ දරුවෝ දන්නවා. මම ප්‍රතිමේ අනන්ත කියනවනේ. දැන් නෙමෙයි එදා කිව්ලේ ඔක්කොම. ඒ අවුරුදු 41කට ඉස්සල්ලා වෙච්ච දේවල් මේ කියාගෙන යන්නේ. දැන් මම නාකියෙක්. එතකොට මම ඔබට කියන්නේ එදා ආදරේ නිසා කියපු දේවල් එකක්වත් සිදුුනේ නැහැ. එකක්වත් සිදු වෙලා නැහැ. ඒවා නිකන් ආදරේ කියන දේවල් ගැඹුරු දේවල් නෙවෙයි. ඒවා අර කේක් එකේ අයිසින් එක. කේක් එකක් හැදුවාම අයිසින් නෙමෙයි රස කේක් එක රස. අයිසින් නෙවෙයි. කේක් එක ලස්සන කරන්න තමයි මේ අයිසින් දාලා ඒක ලස්සන කරන්නේ. තේරුණාද? දැන් මේ ආදරේ ලස්සන කරන්න තමයි අර වචන සෙට් එකම දාලා තියෙන්නේ. දැන් පේතුරුස් කියන ඔබ නිසා මැරෙන්න එන්නම් හිරකට එන්න මං හේතු ඔබට ආදරෙයි. බලන්න දැන් මොකද්ද වෙන්නේ කියලා. යා යේසුස් දන්නේ නැහැ කියලා කියනවා. ඒ තුනතර අනුකම්පා කළා. මාළුන්ගේ නැගිටට පස්සේ උන්වහන්සේ කියලා සත්‍යමත් කළා ධෛර්යමත් කළා කිව්වා. ඔබ ශක්තිමත් ඉන්න ඔබ සමග ඉන්නවා කියලා. මාළුන්ගේ නැගිටට පස්සේ මේ මිනිහා මොනවද කරන්නේ? මෙච්චර මාළුන්ගේ නැගිටලා ශක්තිමත් කරද්දී එයා කියන අනිකුත් ගෝලයන්ට මේ මට තවත් නම් මෙහෙම බලන් ඉන්න බෑ. දැන් අපිත් එක්ක යන්න ස්වාමි කෙනෙක් නැහැ. මේ මාළුන්ගේ නැගිටලා ප්‍රකාශලා ඉවරයි. යන්න කෙනෙක් නැහැ අපිත් එක්ක. මම යනවා මුහුදට. උඹලා තේනවා දැන් මාත් එක්ක. යෝහන් යාකුත් හා කියලා කිව්වා. මේගොල්ලෝ ගියා. යේසුස් වහන්සේ පවුරු වැඩ කමත කළා ගියා. ගලිලේ මුහුද වලින් ගැලිමට ආලා තියන්නේ. යන්නේ තිබෙරිස් වලින්. වෙන්නපු මුහුද වලින් ගැලිමට ආවිල්ලා මන්නාරම් වලින් හරියට යේසුස් වහන්සේ වතලා යනවා වගේ වැඩක් වෙලා තින්නේ. වෙන්නපු වලින් ගැලිමට ආවිල්ලා තිනවා. අපි කියමු ගලිලේ වෙන්නපු වලින් කියලා. වෙන්නපු වලින් ගැලිමට ආවා. ගලිලෙන් ගැලිමට ආවා. තිබෙරිස් කියලා අපි හිතමු මන්නාරම කියලා. මන්නාරම් වෙරළම යනවා. යේසුස් වහන්සේ තරලා. එහෙම තමයි කරේ. තිබෙරිස් වෙරළෙන් තමයි යන්නේ. හැරිලා. යේසුස් වහන්සේ මොකද කරේ? ඒ උන්වහන්සේ අතහැරලා ගිය තැනට උන්වහන්සේ ආවා. හොඳට අහගන්නේදී ඔබ. ඔබ යේසුස් වහන්සේ අතහැරන තැනට උන්වහන්සේ එනවා. ඔබ කොයිද උන්වහන්සේ අතහරින්නේ? එතනට උන්වහන්සේ එනවා. යේසුස් වහන්සේ අතහැරලා මුහුදට ගිය තැනට යේසුස් වහන්සේ ආවා. මේගොල්ලෝ රෑ වේසිලා එනවා කලාන්ත හැදිලා කිසි දෙයක් අල්ල ගන්න බැරුව. හාල්මේසක තහුනේ නැහැ. යේසුස් වහන්සේ ඔවුන්ට රොටි ලෑස්ති කළා මාළු ලෑස්ති කළා ඉවරලේ. ඔවුන් ආදරේ පිළිගන්න හිටියා බලන්න හිටියා. දැන් කතා වෙන කතාවක්. දැන් ඔබට කතා කරන ආදරේ කියන්නේ. දැන් ගොඩට ආව කියලා අපි හිතමුකෝ ඔබ දන්නේ ඉච්ච සිදුවුන් ටික ඔබ දන්නවා. මේ ආවට පස්සේ තමයි අහන්නේ පේතුරුස් බවට ප්‍රේම කරනවාද? මේ අයට වඩා. දැන් කොහෙද එතන හිටියේ මේ අය කියන්නේ කවුද? යෝහන් යාකෝබ්. වෙන ලොකු දෙයක් හිටියේ නැහැ. මේ අයට වඩා මොකට ප්‍රේම කරනවාද? පැත්තරණ ගලවුවා. මම කියනවා ඔබට ආදරේ.
දැන් උන්වහන්සේ ඇව්වේයි මේ අයට වඩා බවට ප්‍රේම කරනවා කියලා ලේක දේශනාවක්. ලොකු දේශනාවක් ඒ තුල තියෙන්නේ. ඔබ මට මේ අයට වඩා ප්‍රේම කළා නම් ඔබ කවදාවත් මාව අතහැරලා යන්නේ නැහැ. ඒක තමයි දේශනාව. එතන තිබුණ සංගීතුණු දේශනාව. ඔබ කවදාවත් මාව අතහැරලා යන්නේ නැහැ නම්. ඇයි ඔබ මාව අතහැර ගියේ? ඒක තමයි දැන් මේ දේශනාවේ තියෙන ප්‍රශ්නේ. මෙයාට උත්තර දිගන ක්‍රමයක් නැහැ. මම කියන ඔබට ආදරේ. උනා දෙලිපර ආනා. ඒත් මම කියන ආදරේ. උන්වහන්සේ දෙලිපර ආනවා. එයාගේ වචනේ දාලා බොහොමට ආදරේද? පේතුරුස් අඬන්න පටන් ගත්තා. පේතුරුස් දැනගත්තා. සැබෑ ආදරයක්වත් මා තුල නැහැ යේසුස් වහන්සේට. ඒ ඇඬුවා. ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා ඔබ හැරුණාට පස්සේ අන්න හැරුණාට පස්සේ ඔබ මගේ රැළ බලාගනින් උඹ පෝෂණය කරපන්. ආදරයක්වත් තියෙනවද? අපි ගානවා මං ආදරේ. ආදරයක්වත් තියෙයිද? ඒක ෆිලියෝ. තවත් ග්‍රීක වචනයක් තියෙනවා ඉරොස් කියලා. තුන්වෙනි වචනේ ග්‍රීක වචනේ ඉරොස්. ඉරොස් කියන්නේ කාමුක ආදරයක්. ඒක කාමාවතෙන් පිරුණ ආදරයක්. ඒක ඉරොස් කියන්නේ. ඉතින් මේ ආදරය කියලා වචනේ මේ කාණ්ඩ මේ වචන වලින් තමයි ග්‍රීක වචනේ ඉදිරිය කරපෙන්නන්නේ. ඒ නිසා යේසුස් වහන්සේ තෝරගත්තේ මේ ඉරොස් කියන වචනේවත් ෆිලියෝ කියන වචනේ නෙමෙයි අගපේ කියන වචනේ. ඊළම වචනය. සුද්ධ වචනයක්. නොවෙනස් වෙන වචනයක්. ගහන්න යාට ප්‍රේම කරනවා. බණින්න යාට ප්‍රේම කරනවා. ඒකයි මෙතන ආන්නේ. දෙවියන් වහන්සේගේ ප්‍රේමෙන් කාටද අප වෙන් කරන්න? ආදරෙන් දෙන්නෙක් වෙන් කරන්න පුළුවන්. පිටුමු මම කියන්න සබහ දෙයක්. මගේ යාළු කොල්ලෙක් අපි ඔක්කොම එක ගොඩේ මිටු කට්ටිය. අපි එකේ කඩු දාගෙන කට්ටිය අපි එයාට උදාගෙන මට උදාගෙන එහෙම තමයි පීටියේ. ළමෙක් ගෑල්මක නුවර අපි මම ගිහ නුවර යාළු වුණා. උදව් කරා. කොහමරි ටිකක දවසකින් මේ මගේ යාළුවා කිව්වා මට වික්කේ කියන වික්කේ මගේ ජීවිතේ කඩා වැටුණා. මෙයා මාව අතහැරියන්. මේ ලියුමකදී මටත් කේන්ති ගියා. මම කව හිටපන්කෝ මම අල්ල ගන්නම් කියලා. මොරැක්කා. දැකලා ඇහුවා. නෑ යට වඩා හොඳ කෙනෙක් හම්බුණා. වා කියලා වගේ යාළුවට කියන්න කිව්වා කෙල්ල. ආපහු කෙල්ලට ගහන්නයි මම. එහෙම කියනකොට මම කිව්වා ඔබ කොතනද ගහරින් නැති එකම දැනගන්නින් කියලා. බණලා ආවා. ඒතර ඒ කාලේ නරකවතක් පාවිච්චි කරනවානේ. ඒක කුණාරපත් කියන කුණාරපත් කියලා ආවා. සෙනෙවන්තේ. මම දැන් ඔයාලා බැලුවා කාටද යාළුවලා තින්නේ. පොඩි වෙනසයි තින්නේ. මූගේ කොණ්ඩේ මෙහෙම තමයි පීරන්නේ. අර කොල්ල කොණ්ඩේ මෙහෙම ලස්සනට බම්ප් දෙක තුනක් තියෙනවා. ඔච්චරයි උගේ දැක්කේ වෙනස. මම අපදවස ගිහිල්ලා ඔබ යාළුවනේ මූත් එක මේ කොණ්ඩේ බම්ප් එක දැකලාද කියලා ඇහුවා. එහෙම තමයි ආදරේ වෙනස් වෙන්නේ. එහෙම තමයි ආදරේ වෙනස් වෙන්නේ. පිටාස්තර දේ බලලා. ඇතුළ බලලා නෙවෙයි. ආදරයක් වෙනස් වෙන්නේ පිටාස්තර දේ බලලා. ඇඳුම පැළඳුම දිහා බලලා. එයාගේ වත්පොතකම් දිහා බලලා. එයාගේ නා චොක්ලට් එක බෑගේ ඉන්නේ රුපියල් 25 30 චොක්ලට් එක බෑගේ නා ලොකු එකක්. ඒක දිහා බලලා මම ඊයේ ඉගෙනුවා මේ ගීත කණ්ඩායම පාඩම කරන සභාව ගැන සභාවට නම් ගැන ඉගෙනුවා රැළ ගැන ඉගෙනුවා නේ. රැළ ගැන ඉගෙනුවා. එක රැළක් එක ඉන්ඩරෙක් කියලා. පාස්ටර්ලා දෙන්නෙක් සභාවෙ ඉන්න බෑ. තාත්තා දෙනෙක් ගෙදර හිටිය කොමිටියේද. එක ගෙදර තාත්තා දෙන්නයි. දරුවෝ 3-4 දෙනෙක් ඉන්නවා. එක දරුවෙක් කියනවා මෙයා තමයි මගේ තාත්තා. තව එකෙක් කියනවා මෙයා තමයි මගේ තාත්තා. අම්මා කාගේ පැත්තද ගන්නේ? අම්මා කියන්නේ උඹලා දෙන්නට මේ ළමයි කොටම මුන් දෙන්නම උඹලාගේ තාත්තේ තමයි කියලා. ඒක මාර ප්‍රශ්නයක් එනවා නේද එතකොට. වැඩි වෙලාවක් අනිත් ඔක්කොම මිනිමරාගෙන ඔක්කොම මුළු ගේම් ඇරෙන මලගයක් එනවා. මම මරා ගන්නවා ඊට පස්සේ. ඒක තාත්තයි බාප්පලා ගොඩක් ඉන්න පුළුවන්. මං කියාගෙනද? බාප්පලා ගොඩක් ඉන්න එක තාත්තා තමයි ඉන්න ඕනේ. තේරුණාද? වචනේ එක තමයි එක තාත්තයි බාප්පලා ගොඩක්. යොම් පෙන්නවා ගීත කණ්ඩායමට.
බාප්පලා ගොඩක් ඉන්නවා. හැබැයි එක තාත්තයි, එක එඬේරයි, එක ආත්මික පියයි. ආත්මික පියවරු දෙන්නෙක් සභාවක ඉන්න බෑ කවදාවත්ම. ඉන්නවනේ අනිත් ඔක්කොම සහකාර පාලකරුවෙන්ට ඕනේ. එයා විසින් පත් කරලා පාලකරුවෙන්ට ඕනේ. ගණන් දිමිතිමින එඬේරාතේ. ගණන් දිමිතිමින තාත්තා ගතේ ගෙදර. බාප්පා ගතේ නෙවෙයි. බාප්පට ගෙදර වක්කීමක් නැහැ. බාප්පා ලෑස්ති. චොක්ලට් ගෙනත් දෙන්න දරුවන්ට. ඒ යටි අදහසක් තියෙනවා. තාත්තා නැති වෙලාවේ අම්මට ලං වෙන්න අදහසක්. ඒ නිසා දරුවන්ව ෂේප් වල ගන්න ඕන නිසා බාප්පා චොක්ලට් ගේනවා. පුතේ දුවේ මේ බලන්න මම ඔයාට ආදරේ. කොහමද? ඒ යටි අදහස. බාප්පට හැමදාම යටි අදහස් තියෙන කෙනෙක්. තාත්තට එහෙම නැහැ. පැහැදිලිද මං කියන දේවල් ඔයගන්ට? පැහැදිලි වෙන්න ඕනේ. සමහර ඒවා කියන්න බෑ කුඩා දරුවෝ ඉන්න නිසා. ඔය දන්නම බොහොම විවෘතව කතා කරනවා කියලා. ලොකෝයි තකින් තමයි අනිත් එක කොහොම කියලා දෙන්නම්. මේ යටි අදහස් මොනවද කියන එක. ඉතින් මේකම තමයි සබහවලක් තියෙන්නේ. එඬේරට එහෙම නැහැ. තාත්තට යටි අදහසක් නැහැ. තාත්තා තියෙන දේ ප්‍රකාශ කරනවා. එයා විවෘත වෙනවා. එයා දන්නවා මේ මගේ භාර්යාව මේ මගේ දරුවෝ තියෙන විදිහට කණ්ඩ බොණ්ඩ දෙනවා. එයාට මේගොල්ලෝ නල හැමදාම ටොපි ගෙනත් දෙන්න චොකලට් ගෙනත් දෙන්න සල්ලි නැහැ. තේරුණාද? ඒ නිසා තාත්තයි බාප්පයි අතර වෙනසක් තියෙනවා. බාප්පා සුරංගන කතා කියන තාත්තා සුරංගන කතා කියන්නේ නැහැ. බාප්පා ඔළුව තකන කණි වැඩි වෙලාවක් තාත්තා ඔළුව තකන්නේ නැහැ වැඩි වෙලාවක්. එයා තේරුම් ගන්න. එහෙම තමයි සබහවලත් සිදුවෙන්න යන්නේ. ඒ නිසා මෙතන බයිබලයේ කියන උන්වහන්සේගේ ප්‍රේමෙන් මෙතන ආදරය කියලා නෑ ප්‍රේමෙන්. ඒක මහා ගැඹීර බරපතල වචන ප්‍රේමෙන්. අප වෙන් කරන්නේ කවුද කියලා අහන්නේ. කාටද පුළුවන් දුන්නක ප්‍රේමෙන් වෙන් කරන්න දැන් ආදරය දෙන්නේ වෙන් කරන්න පුළුවන්. වෙන් වෙලා තියෙනවා මම දැනුවත්. උසාවියට ගියාම ඕනතරම් වෙන වෙන් වෙලා තිබෙන ආකාරය. ඒ ආදරේ ෆීලියෝ. ඉරස් කියන්නේ කාමුක ආදරයක්. කාමුක ලෙස ලිංගික ලෙස බලවත් ලෙස ආදරේ මතුන එක තමයි ඒක ඉරස් කියලා කියන්නේ. මේ ඔක්කොම තියෙන ග්‍රීක වචනේ. මම ඔබට ගන්නට යන්නේ ෆීලියෝ කියන වචනේ නෙමෙයි අගපේ. ෆීලියෝ වෙනනවා එහාට මෙහාට. එක වෙලාවකට කියන භාර්යාවට මම වාට ආදරෙයි. අනිතරට කියන බණම් මහ යකින්නියක් බං. කොහොමද මේ කියන්නේ? කොහොමද මේ කියන්නේ? සමහර මෙතන ඉන්න භාර්යාව තමන්ගේ පුරුෂයාට කියනවා කියන්නේ නැද්ද තමන්ගේ යාළුවෙක් එක්ක මූ මා මීහරකෙක් මටත් ඇහිලා තියෙනවා මටත් කියලා තියෙනවා මෙතන ඉන්න සමහර කට්ටිය මම නම් කියන්නේ නැහැ ඊපස්සේ පුරුෂයා ගැහුවොත් එමවට පාස්ටර් අපේ මිනිහා මීහරකෙක් පාස්ටර් අත මීහරකෙක් බඳින කවද මේ දෙනක් උ වෙලාරකෙක් බඳින්න යන්නේ නැහැ නේ පැහැදිලිද සමහර කට්ටිය කියන පාස්ටර් බල්ලි වඩ පාස්ටර් අපේ මිනිහා කරන බල්ලෙක් පාස්ටර් එක වෙලාවකට බල්ලා යන්නේ බැල්ලියෙක් එක්ක. ඒකද ඔබ කියන්න දන්නේ? ඔබ ඒකද මේ කියන්න දන්නේ? ඉතින් මම හිතට hina වෙනවා. මට අර කියාගන්න බෑනේ. දැන් පොදුවේ කියනවා. ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ආදරේ ඇවිල්ලා රැවටීමක්. ආදරේ ඇවිල්ලා මායාවක්. ආදරේ ඇවිල්ලා තමාව නැති කිරීමක්. ආදරේ ඇවිල්ලා තමාගේ ජීවිතේ විනාශ කිරීමක්. හැබැයි අපිට සිංහල භාෂාවේ කා වැදිලා මුළු අංග පුරාම තමයි තියෙන ආදරේ. ඒකයි මේ ගීතිකාකාරයත් හදන්නේ ආදරේ ආදරේ ආදරේ. හැබැයි ඔබ තේරුම් ගන්න මේ රහස අපිට කියන්න තේරුම් ගන්න අපිට තියෙන හදවතේ මේ කිව්වට වචනේම කිව්වට ස්වාමිනී මම ඔබට ප්‍රේම කරනවා. මම ඔබට ප්‍රේම කරනවා. හදවත ගැඹුරින් ඔබට ප්‍රේම කරනවා. මා සතු සියල්ලෙන් ඔබට ප්‍රේම කරනවා. මගේ මුළු ජීවිතේම ඔබට මම ප්‍රේම කරනවා ස්වාමිනී. ආදරේ සැලවෙනවා ප්‍රේමේ සැලවෙන්නේ නැහැ. එක පැත්තක් තිබෙන්නේ රත්තරන් වස්තුව පණේ සුදු මැණිකේ ඔක්කොම උඩට මැණිකේ පාතරට මැණිකේ ඔක්කොම කමකට කියයි නේද? ඔක්කොම තියෙනනේ සුන්දර දේවල් දැන් මොනවා කියලා දන්නේ නැහැ. මේ මම නිතරම මේ ඉංග්‍රීසි භාෂාවෙන් අහන ඩාලින් ඩාලින් බලට ඩාලින් කොලට ඩාලින් මිනට ඩාලින් හැම කෙනෙකුම ඩාලින්. ඉතින් මොකද ඩාලින් කියලා දන්නේ නැහැ.
අපි තේරුම් ගන්න ඕනේ කාටද කොහාටද කොහෙදීද මේක යොදන්නේ කියලා වචනේ. දැන් පැහැදිලි මම කියන දේවල්. අපි තේරුම් ගන්න නැතුව මේ කියගෙන යන්නේ ඔක්කොම දේවල්. දැන් මම දන්නා මගේ රුත් ෆෝන් එක ගත්තම ඩාර්ලින් ඉතින් මම බැලුවා මෙයාගේ මේ මිනිහට කතා කරන්න දන්නේ නැහැ කියලා. ඩාර්ලින් කියලා. බෙන් මේ හිතලා එනවා ලැසි ඩාර්ලින් බැරිලාගේ මහත්තයා හිටියොත් එහෙම දැන් ඩාර්ලින් කියනවා මෙයා මං හොඳ අහගෙන ෆෝන් එක කතා කරන ගාලුවන ඩාර්ලින් කියලා. දැන් මහත්තයා හිටියොත් එයා කියලා බේබි කියලා. "ඒ බේබි" මම මේ ඔක්කොම අහන් ඉන්නවා මේගොල්ලන් කතාවක්. මේවල තියෙන බරපතලකම දන්නේ නැහැ. දැන් පැහැදිලි මේ වචනේ යම් කිසි බරපතලකම් තියෙනවා. ඒවල යම් කිසි ගැඹුරු රහස් තියෙනවා. අපි කටට එනිසා මේ වචනේ කියන්න හොඳ නැහැ කවදාවත්ම. අපි කියනකොට ඒක තේරුම අපි දැනගෙන කාටද කියන්නේ කොයිදීද කියන්නේ කියලා අපි තේරුම් දැනගන්න අවශ්‍යයි. පැහැදිලි තමයි. ඒකට තමයි බයිබලයෙන් කියන්නේ ඉහළින් ප්‍රඥාව අපි ලබන්න ඕනේ කියලා. ඒක තේරුම් ගන්න ඕනේ තමයි පැහැදිලිව. දෙවියන් දහම් පානදී බ්‍රදර්ස් මෙතන ඉන්නවා. රුහාම සනාමට උදව් කරා උන්වත් ඒකේ වැඩසටහන් කිපෙට සහභාගී වුණා. සිට රාණි මෙතන ඉන්නවා. එක පාස්ටර් කෙනෙක්ට මන් දුන්නා කාලෙම දීලා තිබුණේ යාට ඔයා මේ කොහොමද මේ කොමිටි සම්බන්ධව මේ කෝඩිනේටර්ලා පත් කරන්න කියලා විස්තර කරන්න කියලා. මම අහගෙන ඉන්නවා. මෙයා වෙන දේවල් කියනවා. මොකද උනේ සිට රාණි ඉන්න බදරෙක්ස් ඉන්නවා. මේ මාත් එක්ක කට්ටි ඉන්නවා. ප්‍රශ්න ගොඩක් දැතුණානේ. ඇඳුම් ගැන අහන්න ගත්තා. එක එක අය. ඒ පාස්ටර්ලාට අපි මොනවද කියන්නේ? ප්‍රශ්න ගොඩයි. නමුත් මම කිව්වනේ ඔයගොල්ලෝ හිටියනේ මම කියපු දේ. ඔක්කොම ඉස්තිල කරලා දැම්මා. මේක තියෙන ඔළුවේ තියෙන්න ඕනේ. අපි ඔළුව නැතුව කටින වචන ඔය කියාගෙන යනවා. දැන්ට සුසු වචන අපි කියන්න ඕනේ. එනිසා මෙතන යේසුස් කිව්වදේ මේ කතා කරන්නේ පොදුවේ. මේ සංගුණු වචනයක් නෙවෙයි. සංගුණු දෙයක් නම් මට ඔයගොල්ලන්ට එළිදර කරන්න පුළුවන් කමක් නැහැ. මේක විවෘතව කතා කරන දෙයක්. ප්‍රේමය. ඒ ප්‍රේමයේ ගුණාංග පිරිසිදුයි. ඒ ප්‍රේමයේ හැම දෙයක්ම ලස්සනයි, අනර්ගයි. ඊට ඉහළ මට්ටමක මේවා තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ආදරය එක පැත්ත සුන්දරයි, අනිත් පැත්ත අසුන්දරයි. දැන් බලන්න රත්තරන් කිපු කටෙන් කියන බල්ලා කියලා. ඒක අනිත් පැත්තට හැරිලා. මැනිකේ කියලා මිනිහා කිව්වනම් ආදරෙන් ඔයා මගේ වස්තුවගේ මැනිකේ මෙන්න දැන් කියලා මම කන්න අපේ හැතරි කියලා. හරි පුදුම දේවල් නෙමෙයිවා. කොහොමද මේ වෙන්නේ? මෙයාට වෙන මොකක් හරි මේ පිස්සක් ඇවිල්ලා මේ මෙහෙම කියන්නේ. නෑ ආදරේ හැරෙනවා එහාට මෙහාට. ආදරේ හැරෙනවා. ආදරේ එක විදිහට තියෙන්නේ නෑ. මාත්‍යා ගෙනවන නෝනට පඩිය දවසේ එයා කන්න ආස මොකක් හරි චොක්ලට් එකක් හරි චීස් හරි දැසිස්ට කැමති චීස් කන්න. චීස් එක ගෙනවන ආනේ ඔයා චීස් ගෙනවද කියලා හයි. ඔබ කැමති චොක්ලට් එකක්. ඔය ලක්මාල කැමති අයිස්ක්‍රීම් කන්න. බැරිලා සමන්තල අයිස්ක්‍රීම් ගෙනවත් එහෙම කොහොමද? ඒ වගේ එකේ කියලා මම දන්නේ නැහැ කියලා මම කිව්වේ. හරි. ඒ වගේ ගෙනාවා නම් ආනේ මම බලාගෙන හිටියා. මම මේක ගෙනාවද? මොකෝ නොගෙනාව දවසේ ඔය ආවද? බලන්න වෙනස. බලන්න වෙනස කොහොමද කියලා. අරක ගෙනාවා නම් මේ ඔයාට තේ එකක් හදන්නද? ගෙනාවු නැති දවසට අර ආන නෝනේ මට තේ ටිකක් හදනවද? බලන්න වෙනස. බලන්න වෙනස. ගෙදර නැද්ද කියලා ආදරේ. ඒක තමයි ආදරේ. ආදරේ වෙනස් වෙනවා. සෑම මොහොතක ආදරේ වෙනස් වෙනවා. එක විදිහට තියෙන්නේ නැහැ. එක විදිහට තියෙන්නේ නැහැ ආදරේ. ඒක ඔබ අත්දකින්න දෙයක්. එහෙමද යේසුස් වහන්සේ සලකන්නේ? මේ ආදරේ කිය එකද උන්වහන්සේ කරන්න දන්නේ? ඒකද ඔළුවේ තියෙන්නේ. ඇඟේ තියෙන එක තමයි. එහෙමද මේ ඇදුලන්ත සලකන්නේ? දේවචයක සලකන්නේ යේසුස් වහන්සේට ආදරේ කිය. යේසුස් වහන්සේව රිදවනවා.
යේසුස් වහන්සේ අකමැති දේ කරනවා. යේසුස් වහන්සේ අකමැති මාර්ගය යනවා. එනිසා මේ ආදරය කියන වචනේ ග්‍රීක පරිවර්තන තමයි කරන පෙන්නේ ෆීඩු කියන එකේ තේරුම දක්වම මෙච්චර පෙන්නගෙන ආවේ මච්ච දුරට. ඒක වෙනස් වෙනවා. පේතෘස් වෙනස් වුණා. ඔය යේසුස් වහන්සේ අතර ගියා. මුදට ආපහු. අද කී දෙනෙක් යේසුස් වහන්සේ අතර ගිහින් ඉන්නවද? ඔබත් එක්ක ගැලෙමුට අපි කී දෙනෙක් යේසුස් වහන්සේ අතර ලෝකෙට ගිහිල්ලා ඉන්නවද? ආදරේ. අපි කොච්චර කාලයක් සිතින් හරි වුණත් ඇතලා තියෙනවද? ප්‍රශ්න නිසා, කාර්යදර නිසා, ගැටලු නිසා, පීඩාවන් නිසා, අමාරුකම් නිසා, හිඟකම් නිසා, නිന്ദා පාස නිසා, වෙච්ච සමහර පාඩු නිසා. අපි යේසුස් වහන්සේ අතර නැත්නම් අපේ හදවතින් ආදරේ සැලවෙනවා. අපේ මුළු ඇඟ දැන් පොඩි ළමයාගේ පුරුදුලා තිනවා ආදරේ කියනකොට ඇඟේ යම් කිසි දෙයක් ඇති වෙනවා. ඒක දැන් ඇඟට කාවැදිලා තියෙන්නේ. ආදරේකදී අමුතු හැඟීමක් ඇති වෙන ඇඟට. පොඩි ළමයාගේ පවා ලොකු අයගේ පවා. මේක ආත්මික වෙන්න ඕනේ. දැන් මේ ලෞකික ලෙවල් ඔක්කොම හැඟීම්. ඒක ආත්මිකව හරවන්න ඕනේ. ඒක සබාවත් අතරපත් වෙන්න ඕනේ නම්. එම නුනොත් අපි පේතෘස් වගේ ජීවිතේ ආදරේ කියකේ දන්නේ නැහැ වගේ. යේසුස් වහන්සේ දන්නේ නැහැ. මම උන්වහන්සේ අඳුරන්නේ නැහැ. යේසුස් අපිට කියන අපි යමු අපේ පුරුදු රැකියාවට. උන්වහන්සේ අතල්ලා යමු. අර අයින්සේ ගෝල දෙලත් එක්ක යන්න ගියා. යෝහන් සහ යාකෝබත්. සෙනෙවන්තේ මේව තමයි සමහර ජීවිත. මේව සමහර කට ඇසිරෙන්නේ. මේ පදේ අපි කියමු ඉක්මනට කියමු. 35 ඉඳලා පොඩ්ඩක් කියලා බලන්න මොකද්ද තියෙන්නේ කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? විපතවත් සිත් වේදනාවවත් පීඩාවවත් දුර්භික්ෂයවත් නිර්වස්ත්‍රකමවත් උපද්‍රවයවත් කඩුවවත් අප වෙන් කරන්නේද? දැන් මොකද කියන්නේ? උන්වහන්සේගේ ප්‍රේමයෙන් දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද කියලා අහන. කවුද වෙන් කරන්නේ? කාටද වෙන් කරන්න අපිව? කාටද බෑ? අපි දකිනවා පාස්ටර් ගජේන්ද්‍රනාව විචිපා මුළු දවසේ යාඥාවක් තිබුණා. තාම නර්ග යාඥාවක්. මෙල කරන්න බැරි යාඥා කාලයක්. ඔබෝධ අපිට ගන්නවා කතා කළා. ද්‍රෝපව කිව්වා එදා සනා ඉරිදා පෙන්නපු දේ. IS සත්‍යවාදීන් කිතුණුවන්ට මොනවද කරන්න කියන එක. එතන මේ කිතුණුවන්ට පුළුවන් බේරෙන්න. යේසුස් වහන්සේ පාවා දීලා උන්වහන්සේ අතහැරලා දාලා. අර එක ගෑනලා මේකට කුරුසයකට රොබලා දූෂණය කරමින් කිතුණු කෙල්ලෙක් IS කණ්ඩායම කරන වදින්සා ගැන එදා කතා කරා පාස්ටර් ගජේන්ද්‍ර. ඉතින් මේ ළමයිට පුළුවන් බේරෙන්න යේසුස් වහන්සේ අතහැරලා. අන්න සැබෑ ප්‍රේමී. ඒ IS කණ්ඩායම අතර වුණා අයගේ සැබෑ ප්‍රේමී. ස්වාමීන් වහන්සේ නිසා. ඉන්දියාවේ මම 2010 ඉන්දියාවේ ඉන්නකොට ඔරිස්සා ප්‍රාන්තේ ඔබ දන්නා ජීප් එක ඇතුළට දාලා මිෂනරි තුමාව ඔහුගේ භාර්යාව දරුවව හින්දු භක්තික පිටුවේ ඇටි පණ පිටින් ඔරිස්සාවල බොහෝ කිතුණු එදා මැරුවා. එදා ඉන්දියාව මම හිටපු නිසා අපි යාඥා කරා ඇඬුවා. ඒ දෙමළ ඒ පාස්ටර්ලා කියනකොට මේව දෙයක් කියලා තියෙනවා පාස්ටර් කියනකොට අපි ඇඬුවා. උන් එක්ක අපිත් ඇඬුවා අපි නිකාර හිටියා එදා. ඒ අඬනවා. ඇයි මේ මුනේ කියලා. අපි hina වෙනවලු. මම දැක්කද ද්‍රවිඩ පාස්ටර්ලා අඬන හැටි. සභාවන් රැස් කරලා උපවාස යාඥා කරපු හැටි අඬ වෙනමුත් කිව්වේ නැහැ ඇඬුවා. අපේ සෙනක මැරෙනවා ඔබගේ සෙනක මැරෙනවා මේ අපේ සහෝදර සහෝදරියෝ එමන් ඔවුන් කෑ ගැව්වේ. අපි hina වෙනවා. අපි ජොලි කරනවා. ඉරාකේ 100 ගණන් මැරෙනවා. ඊයේ රුත් කියව මැස්සිය කරලා තියෙනවා කියලා නේ. හරි තියෙනවා 150ක් කිතුණු IS කන්න බිය අල්ලගෙන ඉන්නවා කියලා. මරන්න.
ඒක ආපේට මම ටක් කරලා මම කාර් එකේ මිටි මම ඒක අපිට කන්නේ ස්වාමිනී මෙයා බේරලා දෙන්න. මෙයා බේරලා දෙන්න. අපි පොඩි දෙයකට අදහරියනවා. මෙතන අහනවා විපතවත් මේ උන්වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්න පුළුවන් කරන්න විපතට. ඔබට ආව විපත. සුනාමි ආව ඔක්කොම නැති වුණා. ඒකට පුළුවන් උන්වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්න. 1990 ගණන් වල සිටිය හමුදාපති ශ්‍රීලාල් වීරසූරිය බෞද්ධයෙක් ගැලිමට ආවා. ඔය ගැලිමට ආලා වැඩි කාලයක් කන්න ඉතල ඔගේ දරුවා දිය ගිල්ල මැරුණා. ඔය යේසුන් ජාතරිය නේ. ඔගේ භාර්ය යේසුන් ජාතරිය නේ. විවිධට පුළුවන්ද මේ පැමිණෙන හානියට පුළුවන්ද අපි අතරින්න අපි අයින් කරන්න උනත් ප්‍රේමයෙන් එක මේ අහන්නේ. මෙතන දේ ප්‍රේම අපි වෙන් කරන්න පුළුවන්ද කියලා අහන්නේ ඒකයි. ඊට පස්සේ අර සිත් වේදනාව මොනතරම් දරුණු සිත් වේදනාවක් මං කිය මට ආව දරුණු සිත් වේදනාවක් මේ මිනිස්සුන්ගෙන්. ඒකට පුළුවන් අපි උන්වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරලා දාන්න. ඔබගේ භාර්යාව, ඔබගේ පුරුෂයා, ඔබගේ දරුවෝ, ඔබගේ දෙමාපියෝ, ඔබගේ සභාවේ පාස්ටර්ට පුළුවන්, සභාවේ ඇතුළත් වෙන්න පුළුවන්. ඔබගේ හිතවිතරට පුළුවන්. ඒ අය තුලින් ඔබට එන සිත් වේදනාවට හැකියාවක් තිබේද ඔබව දෙවියන්ගේ ප්‍රේමයෙන් ඈත් කරන්න. බෑ. ඒක මෙතන කරන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඇයි මිනිස්සු අධෛර්ය වෙන්නේ? ඇයි මිනිස්සු පසුබට වෙන්නේ? ඇයි මිනිස්සු උන්වහන්සේ අතහැරලා යන්නේ? එයා තුල දෙවියන් වහන්සේට ප්‍රේමයක් නැති නිසායි. තියෙන ආදරය සැලවෙනවා. ඒක මං කියේ ආදරය කියන සංකල්පේ තියෙන වෙන අර්ථයක්, ප්‍රේමේ තියෙන වෙන අර්ථයක්. බයිබල් කියන ප්‍රේමය ගැන. අර ගීතය හදාගන්න බෑ ප්‍රේමය කියනවා. ඒකයි මේ ආදරය කියලා දාගෙන යන්නේ. නමුත් ඒ ගායන කද්දී ඔබට පුළුවන් හදවතේ මුමුණන්න මම ඔබට ප්‍රේම කරනවා කියලා එච්චරයි වෙන්න ඕනේ. මෙතනදී ගැඹුරු හදවතින්. ඊට පස්සේ අහනවා පීඩාවට පුළුවන්ද කියලා. එන්න පීඩාවන් මිනිසුන්ගේ පීඩාවන් තාඩන. මතුගම පාස්ටර් ජෝසප්ගේ බාහිරගේ කොණ්ඩේ සම්පූර්ණ කැපුවා. ගේ ගිනි තිබ්බා. දවස් කීපට ඉස්සල්ලා. උතුම් අදලා සේවය කරනවා. අදලා සේවය කොණ්ඩේකම කැපුවා. ඒත් අදලා සේවය කරනවා. ඒ පීඩාවට මුහුණ දුන්නා. ඔව් වෙනස්ුනේ නැහැ. අම්පාරේ ඒ තරුණ පාස්ටර් මැරුවා වෙඩි තියලා. එයාගේ බාහිර අද සේවය කරනවා. එයාට ගියවුදේ එයා කැඳවලා විශේෂ එන්ජි ප්‍රැස්ීමකදී ඒ බාහිර කැඳවලා එයාගේ සාක්ෂියට ගරු කළා. එයාගේ සේවයට ගරු කළා. ඒ වෙලේ එයාට ඒ යාඥා කරන්නත් එයාට පදක්කමක් දෙන්නත් එන්ජි තෝරගත්තේ මාවයි. මම ඒක එයාට දුන්නේ වෙලාවයි. මොකද මේ මාළේට මම ගියා. එදා මම දැක්කා සිට ශක්තිමත්කම අම්පාරේ. අද සේවය කරනවා. මගේ මිනිස්සයා මගේ ඇතිරි වෙඩි තියලා මැරුවා. මගේ දරුවා වල කිරිබොන දරුවෙක්. කෝ දෙවියන් වහන්සේ මේ දවසේ සේවය කළ වැඩක් නැහැ කියලා හිතන්න තිබුණානේ. නෑ අද සේවය කරන ශක්තිමත් ලෙස. මෙම ස්ථානෙම. ඒක තමයි දෙවියන්ට දක්වන ප්‍රේමය. මේ අපිට ඇවිල්ලා තියෙන පොඩි ප්‍රශ්නනේ. කවුරු අපිට තියෙන සල්ලි දීලා නැහැ. එක්කෝ අපිට බොරුවෙන් චෝදනා කරලා බැලලා තියෙනවා. එක්කෝ අපිට එක hina වෙලා නැහැ. එක්කෝ අපිට මොන හරි අවලාදයක් කියලා තියෙනවා. මේකට අපි අධෛර්ය වෙන්නේ. එහෙනම් අපිට උන්වහන්සේත් එක්ක ප්‍රේමයක් නැහැනේ. මොකක්ද අපි මේ කරන්නේ? එතන අපි බවුරුවක් මේ කරන්නේ යන්නේ අපි ජීවිතේ. එනිසා සිනේමන්තේ පොඩක් හිතන්න. දවස් හිතන්න මේ ගැන. ඊළඟ දුර්භික්ෂය. අපි ජීවිතේ ඉන්නව කටුක අත්දැකීම්. බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. හැම පැත්තේම තිබෙන හැම පැත්තෙම තියෙන වේදනාවන්. ඒකට බලන්න මාව නැති කරලා දාන්න උන්වහන්සේත් තියෙන ප්‍රේමෙන් වෙන් කරන්න පුළුවන්ද? බෑ. තෝරතන මිනිස්සු උන්වහන්සේ ප්‍රේමෙන් ඈතට ගිහලා තියෙන මම දන්නේ නැහැ ඇයි කියලා. මට ඒක තේරුම් ගන්න බෑ මේවත් එක්ක බලනකොට. මම තවරුදු 41ක් ගැලීම ජීවිතේ ලේසි පාසු ගමනක් ඇවිල්ලා නැහැ සෙනෙවන්තය. දරුණු සිත් වේදනා, දරුණු අමාරුකම්, දරුණු පීඩාවට මුහුණ දීලා තියෙනවා. එංගකම තුල ගිහලා තියෙනවා, බඩකින් ඉඳලා තියෙනවා. අඳුන නැඳුමක් නැති ඉඳලා තියෙනවා. පායට තෙරපු දෙයක් නැති ඉඳලා තියෙනවා, ඇවිදලා තියෙනවා. පයින් 70 මණන් ඇවිද්දා. අවුරුදු දෙකක්.
ඔය ලක්මාලි මාතක සේවය කරලා තියෙන පයින් ඇදෙන චම්පත් එක්ක අපි 3 දෙනෙක් සේවය කරා. මේ අපි සූර්යයාසියත් එලා ඒ ආත්මහාඩි ගියා පයින්. එළම අදල් මාතක ඉන්නවා. අතේ සල්ලි නැහැ ගිහලා කඩේ තේ එකක්වත් බොන්න. පයින් අමාරුවෙන් ගෙවල් ටික විසින් කරලා මධ්‍යහනේ මතන එක දෙකට අපි ඒ ළමයි ජම්පයි මයි පයින් හදනවා. මගේ ඇඟිලි වල දිය පට්ට ඇවිලා. බොහොම අමාරු නොඩි ගාන ගෙදර ඇවිලා රෙදි කෙල්ල මතා ගත්තා. ඔම්මා ගේනකොට පන්තුල ඉස්සරහව ඒ ලාල් ළඟට යනව ඇදුලන්ත යගෙන මම සිතිර පාස්ටර් මේ කොහෙද යන්නේ කියලා අහලා මම කව විසින් කරගෙන යනවා. ආයෙන්න පාස්ටර් කුල්ලියක් බොබි කියලා කඩෙන් කුල්ලියක් අරන් දුන්නා අපි 3 දෙනාට. අපි ගියා. අදටත් යනවා. අදටත් යනවා අපි මාර්ගවල. එනිසා පීඩාවට බෑ අපි වෙන් කරන්න. අමාරුකමට බෑ අපි වෙන් කරන්න. හිඟකමට බෑ අපි වෙන් කරන්න. මේ අවුරුදු 41 දී ගැලීම් ජීවිතේ සේවය අවුරුදු 40 දී මම යේසුස් වහන්සේ ගුටි කප එකම ස්ථානේ මෙතනයි වෙන කොහෙද ගුටි කාලා නැහැ. චර දරුණු වනාත මුල ගුටි කෑවේ නැහැ 76 දී මුළු වනාත මුල්ලම ඒ වෙලේ දේව බාලය පතරම සිටියා. මුතුන මෙතන ගුටි කණ්ඩ ඇරියා මට. පොළු පාරක් කෑවා මෙතනදී මම මේ මිදුලේම එළිය නෙමෙයි මේ මිදුලේ කෑවේ ගුටි කෑවේ. අද කෝ ගහපු මිනිස්සු ගමෙත් නැහැ. සංවිධානය කරපු අය නැතිලා මැරලා ගියා. ඉතින් මට සතුටුයි ගුටි කෑවට. යේසුස්ගේ මානිසා ලේ වැගුරුවා මට කිය පොඩ්ඩැලේ. ඉතින් මට ඒක අමුතුම ශක්තියක්. මම නිකන් ගිහලා ගුටි කන්න යේසුස්ගේ ගුටි කාලා තිනවා. ඉස්සර ගුටි කාලා තිනවා නිකන් චණ්ඩිකමට. දැන් යේසුස්ගේ ඒක උත්තර ලොකු ආඩම්බරයක් මට. යේසුස් නිසා ඒක මට හිතලා මට ආභරණයක් ඒක ලබාගත්ත ලොකු මුතුමැණි ආභරණයක් මගේ ජීවිතේ. ඊට පස්සේ යේසුස් අතහැරියේ නෑ. ඇයි මට ගහන්න ඉඩ හරි කියලා මම ඇහුවේ නෑ. එහෙනම් ඇයි ඔයගොල්ලෝ අතහැරි වෙන්නේ? ඇයි පොඩි දෙයක් ක්ලාන්ත වෙන්නේ? උන්වන්තර ප්‍රේමයක් නෑ. ගැඹුරේ තියෙන එක උන්වන්තර ප්‍රේමයක් නෑ. ඒ උන්වන්තර ප්‍රේම කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් බලන්න ඊට පස්සේ කියනවා නිර්වස්ත්‍රකම මට අපිට අඳුන නැති හිටියා. මේ සිස්ටර්ට මම කුලිය පිට වැඩ කරද්දි තරුණ කාලේ කොළඹට යන සතියේ සැරයක් අපේ සභාවේ වෙනස් සභාවල සමහර ලොකු ඇදල්ත මාත් එක්ක ආශ්‍රය කරමින් හිටියා. ඒගොල්ලෝ ගෙවල් වලට ලැබෙන ඇඳුම් මං අරන් දෙන සිස්ටර්ට අඳින්න කියලා. සිස්ටර් දේවයි තරුණ කාලේ දැන් තියලා සාරි 80කට වැඩි නේද? පේනවනේ. මං අරන් දීලා නෙවෙයි යා. මං අරන් දීලා නෑ. මං අරන් ඒ කාලේ අරන් දීපු තැටි තාම තියාගෙන 80 වල තියෙනවා. කවුරු දීලා? සභාවේ දෙන එක එක්කෙනා තෑගි. බලන්න. හැබැයි තරුණ කාලේ එක එක්කෙනාගේ ඇඳුම් මං ගෙනත් ඇඳෙව්වා. අපි ගියා දුකිත මාර්ගවල. ඒ තුන්වසකින් අපි අයින්ුනේ නැහැ. ඒ විදිහට උන්වහන්සේ බලන්න පටන් ගත්තා දිගටම. ප්‍රේමයක්. යේසුන්ගේ ප්‍රේමයක් තිබුණා. අදටත් තියෙනවා, හෙටත් තියෙයි, දිගටම තියෙයි. යේසුන්ගේ ප්‍රේමේ නැතුව සිටියා නම් මම ආදරයකින් හිටියා නම් මෙච්චර දුරක් මම එන්නේ නැහැ. බයිබල් විදුවල බයිබල් පද කටපාඩම් දුන්නේ නැහැ කියලා. මේ ඔක්කොම ඉන්න දෙන ක්ලාස් එකේ උගන්වන්නේ පාස්ටර් කෙනෙක් තමයි. හොඳ පාස්ටර්ලා, ප්‍රේමණීය පාස්ටර්ලා. ප්‍රේමේ පිරිතිරෙන පාස්ටර්ලා තමයි ගියන්නේ ඔක්කොම. වෙන අය කියන්නේ නැහැ. බයිබල් පද කටපාඩම් කරේ නැහැ. දීගනම් මුනේ නැහැ කියලා. chance දෙකක් දෙන එක chance එකක් දෙන්නේ. එකපාර කියවන යන්න ඕනේ. නැහැ. නගින් ඩෙස්කුඩ කියනවා. ඒවට විපාද කියනවා. නගපන් ඩෙස්කුඩ. මේ පාස්ටර් කියන ඇතින් ඉඳගෙන ඉතින් නගිනවා. නැගලා ඉන්න මුළු පන්තියට ඒක බයිබල් පදයකට පඩ කරලා නැහැ. ඉතින් හිටගෙන ඉන්නවා. ඉතින් වටපිට ළඟ ඉන්නේ පාස්ටර්ෙන් එහෙන් අනිනවා මෙහෙන් අනිනවා. එක එතනක් තියෙනවා අපකදී. හිටියා. කාගෙන හිටියා. ඉතින් අර උගන්වන්නේ ඔලුට යන්නේ නැහැ.
ඇයි මුල් කෙල්ලෝ තින්න කොල්ලෝ තින්න මම මේක උඩ හිටින්න නිකන් සුරුමක් වගේ ඩෙස් එක උඩ පන්තියේ මේ පාස්ටර් දීපු දඬුවම බයිබල් පද කටපාඩම් කරලා නැහැ කියලා. ඉතින් හිතට යන්නේ නැහැ උගන්න කිසි දෙයක්. වැදගත් පාඩමක්. විවාහට පෙනීටින් තෝනේ යන්නේ නැහැ. හිතේ තින්නේ මූ යකාගේ පාස්ටර් කෙනෙක් මූට ප්‍රේමයක් නැහැ. එහෙම හිතේ තින්නේ. නමුත් ඔක්කොම දේවල් අවසන් වෙන මොහොතේදී අපේ පිළිටින් හදන මොහොතේදී අපි බදාගෙන අඬලා කියනවා උඹලාට අපි දඬුවම් කළේ උඹලාට තියෙන ප්‍රේමය නිසායි. අපි ටික තරහ ඒ වෙලේ උඹලා තරහ හිටියක ඇත්ත. තරහින් ඉල්ලට යන්න එපා. හේතුව උඹලා වැදගත් පාස්ට් කෙනෙක් කරන්න ඕන නිසා මේ ඔක්කොම කරේ. උඹලා හික්මොන්ට ඕන නිසා මේ ඔක්කොම කරේ කොහොමද? බදාගෙන අඬනවා අපි. ඒක එන්න අවුරුදු කීපයකට ඉන්න ඕනේ ඒක බලන්න. එතකන් අර විදිහට අපි හිටියේ. ඉතින් අපිට මම කියන්නේ ප්‍රේමයේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ආදරේ තේරුම් ගන්න උත්සාහ කිරීමක් නැහැ. ආදරේ බලන්න පිට අස්තරදී හැමතිස්සෙම. ඒකට අමුතු උත්සාහයක් ඕනේ නැහැ. ගෙනාව නම් දැන් චොකලට් එකක්. මට ආදරේ නේ. ඒකට මේ ගෙනාවේ. ඒකට මේ තේරෙන්නේ. ඔක්කොම පිට අස්තරදී. පුරුෂයා පඩි පැකට් එක ගෙනත් දෙනවා නම් බාහිර එතන මගේ පුරුෂයා ආදරේ මට පඩි පැකට් එකම කරලා දැන් සමහර පුරුෂ බාහිර යාක අපිට hina වෙවි කියනවා. නමුත් පස්සේ වහන ඇති මෝ භාගයක් ගෙනත් දෙලා තියෙන භාගයක් හංගගෙන. එහෙම ඇත් ඉන්න මෙතන. අතට දකින්න දේ තමයි ආදරේ. ඉලිප්ලන්නේ. දකින්න දේ. තේරුණාද? ප්‍රේමයම නෙවෙයි. ප්‍රේමයේ ගැඹුරේ තියෙනවා. අපිට හිතා ගන්න බැරි දේවල්. අපි එතනට කිමිදෙන්න ඕනේ. අපි ගස්වාන ගමන් කරන්න ඕනේ. ඒ යන්න තමයි අපිට තේරෙන්නේ ප්‍රේමයේ ගැඹුර හොයාගන්න අමාරුයි කියලා. ආදරේ මේක පිරෙන්න ආදරේ තියෙන කල කිව්වත් ඕන්නම වෙලා කත වැදිලා මේක බියට පෙරලෙන්න පුළුවන්. ඒතර මේකෙදි ආදරෙත් නැහැ මිනිහත් නැහැ. එහෙමනේ. දැන් මේකේ පෙරළුණත් මේකේ වතුර ටිකක් නැහැ මේකත් නැහැ. ඒ වගේ තමයි සමහර ගෑන මිනිස්සු ආදරේ කියලා පෙරිලා හිටියා. හදිස්සිය අත වැසිලා වැටුණා. අනිඋන් දෙන්න හොයාගන්න නැහැ. මේ වීදුරු වගේ තමයි. ප්‍රේමයම නෙවෙයි. ඒක ගැඹුරෙම තියෙන දෙයක්. ඒක තමයි උන්වහන්සේ කිව්වේ. මගේ ජීවිතේ නුඹලා අනිසමන් දෙනවා. ප්‍රේමයක ඇතුලේ තියෙන්නේ. හදවත ගැඹුරේ තියෙන්නේ. ඒක එළියට පේන්න නැති වෙන්න පුළුවන්. මම කිව්වා මේ ගීත කණ්ඩායමට මට මේ අනේ ඕගොල්ලෝ වගේ ගෙදරට ඇවිල්ලා සැනසීමේ සතුටෙන් hina වෙලා ඉන්න විලෝ කර ඉන්න වෙලාවක් නැහැ. මම ඇදුලන්තංග ප්‍රශ්න ගැන අඬනවා. දැන් මේ දවස්වල මේ සතියෙම එක පවුලකට මඩල කෙනෙක් සභාවේ දනුතේ පවුල මෙතන ඉන්නවා. මම අහන අය සෝන් මේ පවුලට මේ වෙලා තිබින්නේ. මේ තත්ත්වෙ ඔසවන්න මම අඬනවා. හේතුව ඇයි? උන්වහන්සේ තත්ත්වෙට මගේ හදත වෙනස් කරලා තියෙනවා. ප්‍රේමය හදත අදිලා තියෙනවා. උඹට දුන්නා රැළ ගැන උන්වහන්සේ ක්‍රියා කරපන් කියලා. ප්‍රේමයෙන් ක්‍රියා කරන්න කියලා. යේසුස් වහන්සේ තේම තමයි. උන්වහන්සේ ඔබ නිසා හැමතිස්සෙම දුකටපත් වෙන කෙනෙක්. ඔබට මොනවාරොත් උන්වහන්සේ සතුටින් ඉන්නේ නැහැ පැත්තකට එලා. දැන් බලන්න විතර කියනවා ඊට පස්සේ උපද්‍රව්‍ය සහ කඩුව අප වෙන් කරන්නේ නේද? පැමිණෙන උපද්‍රව්‍යයන් ඒවට බල තිබේද බොම වෙන් කරනවාද ප්‍රේමෙන්? කඩුවට වෙඩි උණ්ඩට පුළුවන් ද වෙන් කරන්න? වෙද දැක්ක සන පෙන්නවා. අර පණ පිටින් ඉරාකේ පුච්චන්නව ඒ කිතුණුවන්ව කූඩුවක දා බලු කූඩුව වගේ දාලා අපි මොනවද විඳින්නේ අපේ ජීවිතේ? මේවා දකින්නකොට මේවා ඇහෙනකොට අපි මොනවද කරන්නේ? අපි මේ ඉන්න තැනින් තව නැගිලා අපි අඩියක් තබන්න ඕනේ නේද ඒ සංස ළඟට? අද වෙලා තියෙන තව අඩිය පස්සට ගන්න එක වෙලා තියෙන්නේ. බලන්න ක්‍රියාපොතේ ගිහිලා ක්‍රියා 6 වෙනි පරිච්ඡේදේ ක්‍රියා 7 වෙනි පරිච්ඡේදේ ක්‍රියා 7 54 ඉඳලා 60 දක්වා
ඔහු ඒ දේ ඇසූ විට අනින ලද සිත් ඇතුව ඔහුට විරුද්ධව දත්මිටි කෑවෝය. නමුත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව ස්වර්ගයේ දෙස බලා දෙවියන් වහන්සේගේ මහිමයත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ නැගිට සිටිනවා දැක බලව ස්වර්ගයේ විවර වී තිබෙනවාත් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවාත් මට පෙනේ යයි කීවේය. නමුත් ඔහු මහත් ශබ්දයෙන් මොරගසා තමන්ගේ කන් වසාගෙන එක් සිත්ව ඔහු කරා වේගයෙන් දිව ගොස් ඔහු නුවරින් පිටතලා ඔහුට ගල් ගැසුවෝය. සාක්ෂිකාරයෝ වනාහි තමුන්ගේ වස්ත්‍ර සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබුවෝය. ස්වාමි වූ යේසුස් වහන්සේ මාගේ ආත්මය පිළිගත මැනව කියා ස්තේපන් යාඥා කරද්දී ඔහුට ගල් ගැසුවෝය. ඔහු දනින් වැටි ස්වාමින් වහන්සේ මේ පාපය ඕන් පිට නොතැබුව මැනවයි මහත් හඬින් මොරගසා කීවේය. ඔහු මෙසේ කියා සැතපුනේය. මේ දෙබනාංශිකේ මිනිස්සෙක් සභා යුගයේදී සභා ආරම්භයේදී පළමු වේද සාක්ෂික මරණය යේසුස් සිතා මරණ ප්‍රථම වේද සාක්ෂික මරණය තමයි මේ වෙලා තිබෙන්නේ. මොල් දේශකෙක් නෙවෙයි. මොලුකු බලවත් ගෝලයකුත් නෙවෙයි. එදා සභාවේ සෙනග වැඩි වෙනකොට හොඳටම අහන් ඉන්න ඕනේ. සෙනග වැඩි වෙනකොට ප්‍රශ්නයක් මතුවුණා. සමහර අයව අතපස වෙනවා කියලා. එනිස උපකාර සේවය අවශ්‍ය වුණා සභාවට. ඒ උපකාර සේවයට තමයි මේ අය යාඥා කරමින් ඉන්නකොට පළමු වතාවට උපස්ථාදායකයන් දීකන්වරු උපස්ථාදායකයන්ව සභාවේ තෝරුවේ. ඒ නිලයක් සභාවේ උපස්ථාදායකයන් ඔවුන්ට තියෙන්නේ අර ගෝඩන් ඒ සේවය කරගෙන යනකොට වින්නව සෙනග අතපසු නොවෙන්න ඔවුන් ගැන සොයා බලලා ඔවුන්ට සභාවෙන් වෙන්න ඕන කරන යුතුයකම් ඒවා කරන්ට්. එදා තිබුණා සභා ආරම්භයේදී තිබුණා යම් කිසි ප්‍රතිපත්තියක් වැන්දුබු සෙනග බල හදා ගන්න ඕනේ කියලා. සභාවේ ලක්ෂණයක්. අද සභාවල ඒක නැහැ. වැන්දුබු කියලා කියන්නේ පුරුෂයා මැරී ගිය අය. එයා පොඩ බලන්න ඕනේ කියලා. අද ඒක නැහැ. ඒ අතපසු වුණා හුඟක්ම. ඒ නිසා තමයි මේ ස්තේපන් ඇතුළු කණ්ඩායම 7 දෙනෙක් තෝරාගත්තේ. ඔවුන්ද සුද්ධාත්මයෙන් පිරීලා බලයෙන් පිරුණ ආත්මික අය කියලා බයිබලයේ කියනවා. එයා තමයි තෝරාගත්තේ. ඒ කෙනෙක් තමයි ස්තේපන්. නමුත් ඔව් ඒ සේවය බයිබලයේ මේසවල සේවය කියලා දේශනා නෙවෙයි. මේසේ සේවය ඔවුන්ට කණ්ඩ දෙන්න කුස්සිය වැඩ කරන්න සමහර ටොයිලට් හොදන්න එතන තිබුණා ඒ තැන අතුපතු ගන්න ඒ සේවය තමයි තෝරාගත්තේ. කවුරු සුද්ධාත්මයෙන් පිරුණ බලවත් මනුෂ්‍යයන් දෙනෙක්. ඒ ඔක්කොම සේ උරුණාට පස්සේ මෙයා පැත්තකට එලා ඇඬුවේ නැහැ. මෙයා අවස්ථාවක් හොයාගෙන ස්වාමීන් වහන්සේගේ සාක්ෂි දරුවා කොහොමද ඇඩි? ස්තේපන් සාක්ෂි දරුවා. ඔදේශකෙක් නෙවෙයි. ඔය සාක්ෂි දරුවා. මනුෂ්‍යයන්ට ඒසත් කියලා කිව්වා. මෙන්න මේකට එරෙහිව තමයි මේ බේදේ සිදු වෙන්නේ. බදකිනවා ඔහුගේ සාක්ෂිකාර ජීවිතය නිසා වීරවටනෝ මිනිස්සු පරිසියරු යුදෙව්වෝ සද්දිසිවරු මෙයාව අල්ලගෙන ආවා පවුල් තුමා ළඟට. පවුල් එදා සාවුල් තර්ෂි සාවුල් එයා ළඟට අල්ලගෙන ආවා. එයා එදා ඇවිල්ලා කිතුරු සභාවට පීඩා කරන මිනිස්සෙක්. කිතුරු සභාවට හිරියාල කළා සභාව මනසලා බොය හිරකට බොය මැරුවා. ඒ මිනිස්සයා තමයි සාවුල්. නායකත්වය ගත්තයි. එයා ළඟට අල්ලගෙන ආවා. සාවුල් කියන ගල් ගහලා මාරලා දාන්න. ගල් ගහනකොට ඒ ගල් ගාන අය එදා ඒ චාරිත්‍රය තමයි මේ උඩු වස්ත්‍රේ ගලවන්න ඕනේ. ගල් ගාන අය උඩු වස්ත්‍රේ ගලවලා ඒක තැබියේ සාවුල්ගේ පාමුල. ඒ අය මේ මිනිස්සු දනගස්සලා ඉඳෙව්වා බිම. අද අයිඑස් කණ්ඩායම කරනවා වගේ ඉඳෙව්වා දනගස්සලා වටේ හිටියා. ලොකු ගල් ගහන්න ඕනේ. මේ පොඩි ගල් කැටයක් නේ අපි සෙල් පොඩි ගල් කැට ගහන්නේ. ලොකු ගල්. මේ මිනිස්සයා යේසුස් වහන්සේ දිහා බැලුවා. ඒ වෙලාවේ වටේ මිනිස්සු ගල් තියාගෙන ඉන්නවා දැන් ගන්නට. එයා දැක්කා ස්වර්ගයේ දොර විවෘත වෙලා. යේසුස් වහන්සේ සිංහාසනෙන් නැගිටලා ඉන්නවා. දැක්ක දර්ශනේ. මොනතරම් උතුම් මිනිසෙක්ද. වටේ මිනිස්සු ගල් ගන්න බලා ඉන්නවා. එතෙක් හතින් පයින් ගහලා තුවාලලා ඉන්න මිනිහෙක් තාම. නමුත් එයා දකින්න යේසුස් වහන්සේ
ස්වර්ග සිංහාසනේ නැගිටලා ඉන්නවා. දර්ශනේ දැක්කා. එවැනි ප්‍රේමයක් තිබෙන මිනිස්සෙක් මේ ස්තේපන් කියලා කියන්නේ. එයා කියන මම දැකලා දර්ශනය ස්වර්ග සිංහාසනේ උන නැගිටලා ඉන්නවා. ස්වර්ග විවෘත තිබෙනවා. මේක අහලත් මිනිස්සු විවෘත වැටුණා. පිළිගත්තේ නැහැ. ඔවුන් වේගෙන් ගල් ගහන්න ගත්තා. ගල් වදිනකොට ස්තේපන් කියනවා ස්වාමිනී මේ පාපේ ඔවුන්ගේ ගණනට එකතු කරන්න එපා. මේ පාපේ ඔවුන් මත තබන්න එපා. කොහොමද? ගල් ගහනකොට ගල් වදිනකොට ඔළුව පැලෙද්දි දත් කැඩෙද්දි මේ හකු කැඩෙද්දි තුවාල වෙනකොට යා කියනවා මේ පාපේ ඔවුන් පිට තබන්න එපා. අන්න ප්‍රේමේ. ගහන්න ඔය මේ ප්‍රේමේ